साधु नमस्कार वेवा බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අපට මේ ධර්මග පින්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර වේවා සාදු 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 අසප්‍රිය වැඩවසන ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි අද සිකුරාදා නිවාඩු දවසේ බොහෝ පින්වතුන් අටසිල් සමාදන් වුණා. ඉතින් අපි හිතනවා මේ පින්වතුන් තවදුරටත් මේ සිල්පද අට රහතන් වහන්සේලා අනුගමනය කරමින් ආරක්ෂා කරනවා ඇති කියලා. මේ සීලේ ආනිසංස දන්න පින්වතුන් හැටියට බුදුම යහපතක්. අද වගේ දවසක අද පොයේ දවසකුත් නෙමෙයි කියමු අපි. අද වගේ දවසක ලෝකෙන්න අටසිල් අරන් ඉන්නේ ඇත්තටම ඔය 20-30 දෙනා වෙන්නත් පුළුවනි. කෝටි ගානක ජනතාවක් අතර එච්චර චූටි ප්‍රමාණයක්. ඔබ කඳු මුදුන් වලට ගිහිල්ලා ඇති. ඔය බණ්ඩාරවැල බදුල්ල පැත්තේ කඳු වල ගෙවල් තියෙනවා. ඒත් අනිත් කඳු මුදුන් වල ඉන්න බෑවුම් වල ගෙවල් තියෙන අයට ඈත කඳු වල ගෙවල් පේනවා. හැබැයි රැට ලයිට් නිමනවා. ලාම්පු නිමනවා. එහෙම නිවලා තියෙනකොට ඒ කරවල රාත්‍රියේ එක ගෙදරක හරි එළියේ ලයිට් එකක් දැම්මොත් අර කඳු යායෙම ඉන්න අයට ඔහුව පේනවා. හැබැයි ගස් අතරේ පුංචි ගෙදරක වහලේ කෙළවරේ හයි කරපු පොඩි ලයිට් එකක් පොඩි පන්දමක් දැල්ලුවත් පහනක් පත්තු කරලා ඒක එළියේ තියනවා නම් ඒ කඳු යාය වටේ ඉන්න මිනිස්සු මිදුලට බැහැලා ගස් අතරින් බලද්දී එලිමහනක ඉන්නකොට පේනවා එළිය. අන්න ඒ වගේ ලෝකයේ දෙස දෙවිවරු බලනකොට අන්ධකාර ලෝකයක් පේන්නේ. මිනිස්සු ගොඩාක් ධර්මයේ හැසිරෙන්නේ නැහනේ. හිත අඳුරුයි. ඒ අතර සීලයෙන් ගුණයෙන් බබලන තැන් තියෙනවා. ආන්නේ මිනිසුන්ට දෙවිවරු අරමුණු වෙනවා. ඒක ආශ්චර්යයක් නෙමෙයි. ඒක ස්වභාවික දෙයක්. අපි කන්දේ බෑවුමක ගෙදර තියෙන කෙනෙක් හැටියට ඉහළ මට්ටමක ඈත පේන ලයිට් එකක් පේන එක අපේ අනුභවයක් නෙමෙයි. ඒ ලයිට් එක තියෙන නිසා පේනවා. අඳුන ගන්න පුළුවන්. ආන්නේ වගේ දෙවිවරුන්ට මනුලව බලනකොට අහවල් ගමේ අහවල් නිවසේ අහවල් අය බොහොම සිල්වත් ගුණවත් කියලා අරමුණු වෙනවා. ඔවුන්ට දෙවියන්ගේ උපකාරය ඉල්ලන්න ඕනේ ලැබෙනවා.
ඒ නිසා මේ සීලය ගුණධර්ම පුරුදු කිරීම ලෝකෙට පේන දෙයක්. විශේෂයෙන් සත්පුරුෂ ලෝකවලට පේනවා. හැබැයි මේ ධර්මයේ හැසිරෙන එක, යාපතේ හැසිරෙන එක ඉතාම සුළු පිරිසයි කරන්නේ. ඉතාම සුළු පිරිසයි කරන්නේ. ඒ නිසා අපි මේ ලෝකෙට බැන බැන හිටියට වැඩක් නැහැ. මේ මිනිස්සු අද කාලේ නම් ගන්න දෙයක් නැහැ, ඒ කාලේ වගේ නෙමෙයි කියනවා. හැබැයි බුද්ධ කාලෙත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ කාලෙත් ඉතාම සුළු පිරිසයි. අදට සාපේක්ෂව ගොඩක් මිනිස්සු ලක්ෂ කෝටි ගණනින් ශ්‍රාවකයෝ ගැන කතා කරාට ඒ කාලේ හිටපු ජනගහනයත් එක්ක බලද්දී ඒ පිරිස පොඩි. අද ජනගහනයත් එක්ක බලද්දී පින් කරන, කුසල් කරන, ධර්මයේ හැසිරෙන ශ්‍රාවකත්වයට ආපු පිරිස ඉතාම ස්වල්පයි. බෞද්ධයන් අතර ගත්තා ඉතාම ස්වල්පයි. සතුටු වෙන්න ඕනේ ඒ ස්වල්පය තුළට අපි ආපුවාම. අප්පකා සූත්‍රය සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේගේ කෝසල සංයුත්තේ තියෙන්නේ. අප්පකා සූත්‍රය. හරිම ලස්සන පුංචි දේශනයක්. කොසල් රජුගේ මුල් කාලේ වැඩි බුදුරජාණන් වහන්සේ අඳුනන් තිබ්බේ නැහැ. ඒ පස්සේ හොඳට බුදුරජාණන් වහන්සේ අඳුනගත්තා. සවැත් නුවර දෙව්රම්පිරේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට කොසල් රජුගේ නිතර එනවා. වෙන වැඩකට යනකොටත් එනවා. මත්දානෙත් එනවා. මොකද විවේකයක් ලැබුණොත් ජේතවනාරාමයේ ඉස්සරහින් යන්න ලැබුණොත් භාග්‍යතුන් වහන්සේ බැහැදකින් දෙන එක රාජ්‍යරුවන්ගේ පුරුද්දක් වුණා. ඒකමන්තං නිසින්නෝකෝ රාජා පසේ නදී කෝසලෝ භගවන්තං ඒතදෝච. දෙවරමට ආපු කොසල් මහ රජුරුව භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා ඒ පැත්තක හිටපු කොසල් රජුරුව පසේ නදී කොසල් රජුරුව භාග්‍යතුන් වහන්සේට මෙහෙම කියනවා. ඉදමයන් බන්තේ රහෝගතස්ස පටිසල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදී. ස්වාමීනි, මං කාකවරුත් නැති තැනක හුදකලා විවේකයෙන් ඉන්නකොට මට මේ වගේ චිත්ත පරිවිතර්කයක් ඉපදුනා. මේ වගේ සිතුවිල්ලක් ආවා. ඔන රජුරවන්ට ආපු සිතුවිල්ල. අප්පකාතේ සත්තා ලෝකස්මින් යේ උලාරේ භෝගේ ලබිත්වා නචේව මජ්ජන්ති නච පමජ්ජන්ති නච කාමේසු වේදං ආපජ්ජන්ති නච සත්තේසු විප්පටිපජ්ජන්ති. හොඳට අහගන්න. ඒ අර්ථය තමයි කොසල් රජතුමාට හිතුණා මේ ලෝකයේ සත්‍යයන් අතර ඊටාම සුළු පිරිසයි ඉන්නේ. යේ උලාරේ භෝගේ ලබිත්තා උසස් භවභෝග සම්පත් ලැබුණට පස්සේ, ඒ කියන්නේ මිල මුදල් හම්බ කරලා ධනවතෙක් වුණාට පස්සේ, බලවතෙක් වුණාට පස්සේ, පොහොසතෙක් වුණාට පස්සේ නචේව මජ්ජන්ති ඒ ධනවත් බවින් පොහොසත් බවින් මත් නොවන සත්‍යෝ ඊටාම ස්වල්පයි ඉන්නේ. නච පමජ්ජන්ති ප්‍රමාද නොවන අය ඊටාම ස්වල්පයි ඉන්නේ. නච කාමේසු වේදං ආපජ්ජන්ති කාමයන්ගේ ගිජු බවටපත් වෙන කාම මඩගොහරුවේ ගිලෙන අය, ගිලෙන්නේ නැති අය ඊටාම ස්වල්පයි ඉන්නේ. නච සත්තේසු විප්පටිපජ්ජන්ති අනිත් සත්‍යයන් පෙළන්නේ නැති අය ඊටාම ස්වල්පයි ඉන්නේ. තේරුණාද ඒකේ අර්ථය? ඒ තමයි කොසල් රජුන්ට හිතෙනවා පොහොසත් වුණාට පස්සේ, ධනවත් වුණාට පස්සේ ඒ ධනයෙන් මත් වෙන, ප්‍රමාද වෙන, කාමයන්ගේ ගිජු බවටපත් වෙන, කොච්චර පාවිච්චි කරත් ඇති නොවන, ඒ වගේ මේ තමන්ගේ ධනය බලය මුල් කරගෙන මේ අනිත් අයව පෙළෙන, පීඩාවටපත් කරන, තමන්ම ලොකුවට ආඩම්බරයෙන් හිතාගෙන ඉන්න
මිනිස්සුමයි වැඩි. එහෙම නොකරන අය ඊටාම අල්පයයි. අතකෝ ඒතේව බහුතරා සත්තා ලෝකස්මින් යේ උලාරේ බොහෝගේ ලබිත්වා මජ්ජන්ති චේව පමජ්ජන්ති ච. මේ ලෝකේ පෝසත් වෙලා භවෝග සම්පත් ලැබෙනකොට මිල මුදල් හම්බෙනකොට අතට එනකොට පෝසතෙක් වෙනකොට ඒකෙන් මත් වෙන ප්‍රමාද වෙන කාමීසුච ගේදං ආපජ්ජන්ති කාමයන්ගේ ගිජු බවට පත් වෙන සත්‍යස්තු විප්පටිපජ්ජන්ති සත්‍යයන් පෙළන අය තමයි වැඩි. ඔන්න රජ කෙනෙක් කියලා කොච්චර අර්ථවත් විදිහට හිතුවද? ඇත්ත නෙමේදී කතාව. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒව මේතං මහරජ අපිට ආය ඇත්තද කියලා හිතන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක එහෙමමයි රජතුමනි, ඒක එහෙමමයි මහරජතුමනි. ඊටාම අල්පයි මහරජතුමනි මේ ලෝකයේ සත්‍යයන් අතර ඉන්නේ. හොඳට පෝසතෙක් වුණාම ධනවතෙක් වුණාම ඒකෙන් මත් වෙන්නේ නැති, ප්‍රමාද වෙන්නේ නැති, ගිජු බවට පත් වෙන්නේ නැති කාමයන්ගේ අනිත්‍යය පෙළන්නේ නැති බොහෝ සත්‍යෝ මේ ලෝකේ ඉන්නේ. කාමයන් ලැබුණට පස්සේ, ධනෙ බලය ලැබුණට පස්සේ ඒක මත් වෙන අය. මොකද්ද මත් වෙනවා කියන්නේ? ඔහුට පින් දහම් කරන එක, කුසල් දහම් කරන එක නෙමෙයි මුලට එන්නේ. කාමයන් පරිභෝග කිරීම. ඔහු ධනට පිනට නෙමෙයි වැඩි කොටසක් යොදවන්නේ තමන්ගේ සැපත වෙනුවෙන්. තමන් බොහෝම ප්‍රණීත කාම වස්තුන් පරිභෝග කරනවා. හැබැයි දිනකොට ඊටාම අල්පයයි දෙන්නේ. එහෙම නැත්නම් දෙන්නේ නැහැ. දෙන එකට ගරහනවා. ඔය තමයි කාමයන්ගේ මත්ත්‍ච්ඡයගේ ස්වභාවය. ප්‍රමාද වෙනවා කියන්නේ මොකද්ද? ඒ මිල මුදල් වියපැදම් කරලා පංච දුස්චරිතය දෙනවා. හන්ටින් යනවා. කෑම් ගහගෙන යාළුවොත් එක්ක මිල මුදල් පාවිච්චි කරලා සතුන් දඩයම යනවා. ක්ලබ් වලට යනවා. ක්ලබ් වලට ගිහිල්ලා ඒ ක්ලබ් වල ඉඳගෙන පංචකාමයන් භුක්ති විඳිනවා අධාර්මික විදිහට. පංච දුෂ්චරිත වෙන විදිහට. එච්චර ධනය හම්බෙන්න කොච්චර කාම සේවනය කරත් තෘප්තියකටපත් වෙන්නේ නැහැ. වැරදි කාම සේවනය දෙනවා. ඒ වගේ දේවල් කරන ගමන් ඒවා වහගන්න බොරු කියනවා. බොරු ප්‍රතිරූපයක් හදලා පෙන්නනවා. ඒ ධනෙ ගොඩ ගහ ගන්න තව තවත් මිත්‍යා මාර්ග වලින් ධනෙ හොයනවා. සොරකමට යොමු වෙනවා. වැදගත් විදිහට හොරකම් කරනවා. නේද? ධනවතුන්. ඒගොල්ලන්ට දඬුවම් කරන්නත් ගොඩක් රජේ ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද උන් ධනවත්, බලවත්. මත්පැන් මද්‍රව්‍ය බොනවා නෙමෙයි, නානවා. දස අකුසල්ම කරනවා. කේලම්, හිස් වචන, පරුස වචන. ඕවර තමන්ගේ බලය හිතට අරගෙන හරි රළුව කතා කරන්නේ අනිත් මිනිස්සුන්ට. හිස් වචන කතා කරන්නේ. එහෙම තියෙද්දි තවත් ධනවතුන් දකිනකොට එයාගේ ධනයටත් ආස කරනවා. අභිජ්ජා. පොඩ්ඩක් නම් ගැටෙනවා. ව්‍යාපාද. පින්පව් පිළිගන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිය. දස අකුසල්ම කරනවා. ඒකට තමයි කියන්නේ ඒ ධනෙ ලැබුණට පස්සේ ප්‍රමාද වෙනවා. නච කාමේසු ගේදං ආපජ්ජන්ති. කාමේසු ගේදං ආපජ්ජන්ති. කාමයන්ගේ ගිජු බවට පත් වෙන බොහෝ සත්‍යෝ. අර පෙරේතයි කාමයන්ට කොච්චර පරිහරණය කළත් මදි. ඒක අවිද්‍යාවෙන් ඇහුණ පාටු සිතක හැටි. ඒ වගේම අනිත්‍ය පෙළෙනවා. හැම වෙලාවෙම තමන් උසස් කරලා සලකනවා, අනිත් කෙනාව පහතට දානවා. තමාට විරුද්ධ වෙන අය සමහර විට මරනවා, සමහර විට හිරේ විලංගු වෙන විදිහට කටයුතු කරනවා. සමහර විට
ඔහුගේ ධනය හානි කරනවා. ඔහුගේ කීර්තිය නැති කරනවා. එච්චර ගොරෝසුට නොකලා තමන්ගේ හිතෙන් හැම වෙලාවෙම අර දුප්පත් මිනිසයාව තමාට වැඩි ධනෙ අඩු කෙනාව හැලුවට ලක් කරනවා. හෙලා දකින්නවා. තව කෙනෙක් දියුණු වෙනවාට ලොකු ආසාවක් නැහැ. දියුණු උනත් කමන්නේ තමන්ට වැඩියක් නැත්තම් වගේ මනස ඇතුලේ විකෘතියක් තියෙනවා. ඒ ඇයි කාමයන්ට තියෙන ගිඩි බව නිසා සත්‍යව පෙළෙනවා. බොහෝ මිනිස්සු එහෙමයි. සත්‍ය ලෝකෙත් එහෙමයි. ටිකක් ලස්සන රූපයක් තියෙන, හොඳ හයියහත්තිය තියෙන, දක්ෂතාවයේ තියෙන සත්තු අනිත් සතුන් ඉදිරියේදී මේ විදිහට තමයි හැසිරෙන්නේ. ගෝත්‍රික ජනතාව පවා එහෙමයි. ධනවත් වන මිනිස්සුත් එහෙමයි. ඒ ධනයේ බලය එක්ක ඔහුට ඒක ගොඩාක් අය පිරිනනවා. ඊටාම සල්පයයි මත් නොවි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අනුමත කරලා දේශනා කරනවා ගාථාවක්. සාරත්තා කාම භෝගීසු විද්ධා කාමේසු මුච්චිතා. මේ කාම භෝග සම්පත් ලැබලා ඒ කාම වස්තුන් කෙරෙහි හොඳටම ඇලෙනවා. ගිජු වෙනවා. කාමයෙන් මුසපත් වෙනවා. මුසපත් වෙනවා කියන්නේ අපිට සීය නැති වෙන්නේ. ඒකට අපිට තේරෙන්නේ ඒ වගේ කාමයන් ඉදිරියේ හොඳ නරක තේරෙන්නේ නැති විදිහට මුසපත් වෙනවා. අතිසාරන්න බුද්ධාන්ති. ඔහුට මේ සීමාව තේරෙන්නේ නැහැ. ඔහුට ඔයයට සීමාව තේරෙන්නේ නැහැ. මේක තමයි පංච දුස්චරිතය. මේකෙන් එහා පැත්ත මෙහා පැත්ත සුචරිතය. මෙහා පැත්ත කුසල එහා පැත්ත අකුසල් කියලා. ඒ සීමාව තේරෙන්නේ නැහැ. සීමාව ඉක්ම යනවා. සීමාව නොතේරෙන නිසා හරියට මිගා කෝටං ඔඩ්ඩිතා. හරියට වැත්තෙක් අටවපු උගුල අඳුර ගන්න බැරි මුවෙක් වගේ. ලොකුවට අපිට හිතාගන්න බැබලි ඉන්න පුළුවන්. හැබැයි ඒක හරියට වැද්ද අටවපු උගුල දන්නේ නැති ප්‍රීතිමත් මුවෙක් වගේ. ඔව් ඒකට අඩිය තියෙනවා. පච්චාසං කටුකං හෝති. පස්සේ හරි කටුකයි ඔහුගේ ජීවිතේ. විපාකෝ හිස්ස පාපකෝ. ඔහුට ලැබෙන විපාකේ හරි පවිතුයි. ලාමකයි. ඒ නිසා මේ ලෝකේ මිනිස්සු කියනවා සමහරට මේ දාන ගේන පින්නතුන්ගේ මං අහනවා. ගොඩක් වෙලාවට බණ කියන්නේ මුලින්ම මොනවද දහම් ගැටලු තියෙන්නේ කියලා අහනවා. එහෙම නැත්නම් මොන වගේ මාතෘකාවක්ද දැනගන්න කැමති කියලා අහනවා. එතකොට එක එක ප්‍රශ්න අහනවා මේ පින්නතු. ඒ අහනකොට සමහර දවසක් ඇහුවා එක දවසක් කියනවා එක මහත්තයෙක් මේ දියුණු වෙනවා නෙමේ කිසිම ගුණයක් සීලයක් නැති මිනිස්සු. ඒ දියුණුව ඒ සැපේ හරි తాවකාලිකයි. ඔවුන්ට මානසික තෘප්තියක් නැහැ. ඇත්තටම හිතන්නේ ගොඩාක් ධනෙ පිරිවරන් ඉන්නවා කියලා. මේ ලෝකෙ ප්‍රණීතම විදිහට කනවා. ලස්සනටම අඳිනවා. උඩින් යනවා, වතුර යනවා, පාරේ යනවා, හොඳ වාහනවල. ඊට පස්සේ අනික් කාමයන් අනුභව කරනවා. එතනින් යාර දෙයක් කරන්න නැහැ. ඒ ටිකේ ධනෙ කරපුවාම ඒකත් ඒකාකාරී වෙනවා. ඊට පස්සේ මානසික ඔහුගේ හරි හිස් බවක් තියෙනවා. හැබැයි ආයෙත් ඒවම කරනවා. ඒ මානසිකව සතුටක් නැහැ. ඉතින් නමුත් අර කරගත්ත පව් ටික ඒව ඉතිරි වෙනවා. පච්චාසං කටුකං හෝති. උගුලට අඩිය තිබ්බ මුවා පස්සේ උගුලට අහු වෙලා වැද්දැවිලා මරනවා වගේ. අර පොඩි වෙලාවකට සැපෙන් හිටියට පස්සේ හරි කටුකයි ඔහුගේ ජීවිතේ. විපාකෝ හිස්ස පාපකෝ. විපාකේ හරිම කටුකයි, පාපි, ලාමකයි, පවිතුයි. ඒ නිසා අපි ඔබ මේ රටට ආවේ ධර්මය හොයාගෙන නෙමෙයිනේ. මේ රටට එන්නේ ධනය හොයාගෙන. ධනය හම්බෙලා දියුණු වෙන පිරිසක් ඉන්නවා. ගොඩක් වෙලාවට හැම කෙනෙක්ම වගේ කීප දෙනෙක් ඇරෙන්න
තමන්ගේ තිබ්බ ධනයට වැඩිය ඉහළ මට්ටමකට එනවා. සමහර විට ලංකාවේ ඉන්න තමන්ගේ එකට ඉස්කෝලේ ගිය එකට ගමේ ගොඩේ හැදිච්ච යාළුවන්ට වැඩිය තමාගේ මට්ටම ඉහළ වෙනවා ධනයෙන්. එතකොට ඔහු ප්‍රමාදී වෙනවා. ගොඩාක් අය ප්‍රමාදී වෙනවා. ඉතින් මේ ලක්ෂ ගාණක් අතරින් දැන් මේ මොහොතේ මේ බණ අහන්නේ කී දෙනාද? මේ දානයක් කර දෙන්නේ කී දෙනාද? සිකුරාදට සිල් ගන්න කී දෙනාද? හවසට තිරුවන් වදින්නේ කී දෙනාද? ඊටම සත්‍යයි. අනිත් අය ධනයත් එක්ක මුසපත් වෙනවා. ඒ ධනයත් එක්ක මත් වෙනවා, ප්‍රමාද වෙනවා. ගිජු බවටපත් වෙනවා ඒ කාමයන්ගේ. ඒ වගේම අනිත් අයවත් පෙරනවා. සමහර විට ගෙදර යනකොටම එයාට අර යාළුවෝ ටිකක් පහත් පේන්නේ. ඥාතීන් පහත් පේන්නේ. කොච්චරද කියන සමහර දෙමව්පියෝ පවා තමන් වෙනුවෙන් මොනවත් කරේ නැහැ වගේ හිතන් ඉන්නේ. මමමයි ඔක්කොම කරන්නේ වගේ හිතනවා. අනිත් අය මොනවත් කරලා නැහැ. එහෙම යන්නේ සමහරට ගෙදර යනකොට. හැබැයි ප්‍රඥාවන්ත මිනිස්සයා එහෙම නැහැ. හරි නිහතමානී ධනෙ තියෙනවා. මේ ධනෙ හොයන්නේ නැත්තේ නෑ ශ්‍රාවකයා. ධාර්මිකව දියුණු වෙනවා ධනෙ හොයනවා. හැබැයි ਉਹ හැම වෙලාවෙම ධනෙට වැඩි අවධානය දෙනවා තමන්ගේ සිතට. සිත අපිරිසුදු කරන දේ කෝටියක් පාඩුණත් කරන්නේ නැහැ. නමුත් මිනිස්සු කොච්චර බොරු කියනවද? තමන්ගේ ධනෙ වෙනුවෙන් තාත්තේ වෙනුවෙන්. ඒ නිසා මේ අපි අද ඉගෙන ගත්ත අප්පකා සූත්‍රය අල්පයි. මේ ලෝකයේ ධනය හම්බුනාට පස්සේ මත් නැති ප්‍රමාද වෙන්නේ නැති අනිත් ඔක්කොම මත් වෙනා ප්‍රමාද වෙනවා කියලා දේශනා කරපු මේ සාමිත්ත නිකායේ කෝසල සංයුත්ත මේ දෙසම අපිට හරිය වැදගත්. ඒක ගිහියයට විතරක් නෙමෙයි පැවිද්දන්ටත් තියෙනවා. ගිහියයට වෙනස් විදිහේ පැවිද්දන්ට තියෙනවා. ලාභ සත්කාර ලැබෙනවා. අනිත් කෙනාට වැඩි පරිස්කාර ලැබෙනවා. අනිත් කෙනාට වැඩි පිළිගැනීමක් ලැබෙනවා. අනිත් භික්ෂුන්ට වැඩි ප්‍රසිද්ධ වෙනවා. අනිත් භික්ෂුන්ට වැඩි හැකියාවන් පිහිටනවා. සමාජ තත්ත්වයක් වෙනවා. ඒත් එක්ක දන්නේ නැහැ මත් උනහම තවන් කරන්න කියන්නේ මොකද්ද කියලා. පේන්නේ නැත්te ප්‍රසිද්ධ වෙච්චාම සමහර විට ඕනෑ ප්‍රශ්නකට ඇඟිලි ගහනවා, නැති ප්‍රශ්නකට ඇඟිලි ගහනවා, භික්ෂු සංඝතියේම ගෞරවය නැති කරනවා. සමහරුන්ගේ ක්‍රියාවන් නිසා ඒකේ පුළුල්ල පේන දේ එහෙම. ඒකම ඉන්දෙන්න පොඩිවටක් තියෙනවා. පෞද්ගලිකව හැම කෙනෙකුගේම ජීවිතය තුළ මේ කෙලෙස් ප්‍රඥාවෙන් දැක දැක දුරු කළ යුතුයි. අඳුන ගන්න ඕන තමන්ගේ ප්‍රශ්න. එතකොට පින්නතුනේ අඳුනගෙන ඒක දුරු කරනකොට අඳුනගත්තාම ලැජ්ජා හිතෙනවා තමන්ට. වීර්ය කරලා ඒක දුරු කරගත්තාම පුදුම සංසිඳීමක්. පුදුම තෙත ගතියක් තියෙනවා ජීවිතය තුළ. අනිත් කෙනා ගැන හිතනවා. අනිත් කෙනාගේ දුකේදී හදවත උණු වෙනවා. ප්‍රශ්න කෝටියක් තිබ්බත් එයා ඇවිස්සෙන්නේ නැතුව ඉන්නවා. අටලෝ දහමින් කම්පා වෙන්නේ. ටික ටික ඒවා පිළිබඳ සම්පූර්ණ නෙමෙයි. ටික ඔහු දිනෙන් දින දියුණු වෙන මිනිස්සෙක් වෙනවා. වැඩිහිටියන්ට ගරු කරනවා. කීකරු වෙනවා. ඉතින් ඒ නිසා මේ අප්පකා සූත්‍රය හරි වැදගත්. නැවත වතාවක් කියවන්න. ඊළඟට අපිට අප්පකා සූත්‍රය ප්‍රයෝජනෙට අරගෙන අපේ ජීවිතයේ ධර්මයෙන් සූපත් කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඊළඟට අපි මේ දවසේ ඔබට අර මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය සූත්‍රය, ඒ නිදානේ ඒ සූත්‍ර කියන මුල් වෙච්ච කරුණත් එක්ක ඒ පිළිතුර ආනිසංසත් එක්ක හැඳින්වීමේ ගාථාවන් අර්ථ සහිතව ඔබට ඒක Zoom එකේ නෙමෙයි හැබැයි Facebook එකේ ඒක සිංහලෙන් ටයිප් කරලා අපි ඔබට බලා ගන්න සලස්සලා තියෙනවා. Facebook එකේ ඔබට ඒක බලන්න ලියා ගන්න ඔබ. මේකේ තියෙනවනේ කියලා නොලියාගෙන ඉන්න එපා. ඒක ලියා ගන්න අපි තුන් සූත්‍රය කියනකොට ඒ ගාථාව කියන හැමදාම ඒක ටික දවසක් ඇද්දි පාඩම් හිටියේ. අපිට ඕක මෑතකදී ලොකු ස්වාමීන් වහන්සේ තමයි මෙන්න මේ ගාථා ටික පාඩම් කරගන්න කියලා දුන්නේ.
අපේ ස්වාමීන් වහන්සේලා මේ දවස්වල පාඩම් කරනවා ඒවා. ඒ ඔබට ප්‍රයෝජනයක් වෙයි කියලා මම දුන්නේ. ඒ නිසා මේවා බොහොම අතීතේ තිබ්බ ගාථා. ඉතින් ඒ නිසා අද දවසේ පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. අද උදෑසන 8 සිල් සමාදන් වුණා පින්නතුන්. ධර්මයේ ශ්‍රවණය කළා, භාවනා කළා. දවස් පුරාවට බුද්ධ උපස්ථාන, සංඝ උපස්ථාන පින් සිදු කරගත්තා. රාත්‍රී තෙරුවන් වන්දනාවේ දහමංජුසාව සද්ධර්ම වැඩසටහනේ අප පින් රැස් කරගත්තා. මේ රැස් කරගත් සීල පුණ්‍ය අනුභවය සේවිස්තක දේව රජු ප්‍රධාන සීල දෙවියෝ අනුමෝදන් වෙත්වා. ගටිකාර බ්‍රහ්මයා සහම්පති සනන් කුමාර බ්‍රහ්ම රාජ්‍යව ඇතුළු සීල බ්‍රහ්මයෝ අනුමෝදන් වෙත්වා. සත්දෙව්දුන් සතරවරන් දේවරු විශේෂයෙන් විරූපාක්ෂ දේව රජු ප්‍රධාන නාග පිරිස සෙන්පති දේවරු සදෙව්ලොව වාසී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ ශ්‍රී දේවතාවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවියෝ මේ පින් අනුමෝදන් සැපයටපත් වෙත්වා. දෙවියෝ අමා මහ නිවනින් සැනසීම ලබත්තා. සාදු සාදු සාදු. රැස් කරගන්න තියෙන සීල පුණ්‍යානුභවය ඔබ අප හැම දෙනා නමින් මේගේ සියලු ඥාති වර්ගයට අනුමෝදන්ව පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. අපට මේ දහමගේ පෙන්වා අදාළ අපගේ ගුරු දේවයන් වහන්සේට, අපගේ උපාධ්‍යයන් වහන්සේට, මහා සංඝරත්නයට මේ පුණ්‍යානුභවයෙන් නිරෝගී සුව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා, තුන් ධර්මාභෝධයට හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. අද සවස් තිරුවන් වන්දනාවට මද දවසේ දහම් වැඩසටහන් වලට සහසම්බන්ධ වුණ පින්තුන් සියලු දෙනාට ඒ වගේම මේ මහමෙවුනා භාවනා සපාරම්භයේ පටන් මේ මොහොත දක්වාම මූලිකත්වයෙන් කටයුතු කරන සිල්පසෙන් උපස්ථාන කරන ආරාම පූජාවෙන් දායකත්වයේ දරන සියලු සදහැවතුන්ට අද දවසේ සිල්පසෙන් ආරාම පූජාවෙන් දායකත්වයේ දරන සියලු දෙනාට ඔබ අප හැම දෙනාගේ ආදරණීය ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ පුණ්‍ය අනුභවයේ ක්ලේශ පිටත්තා. දරුවන් සරණින් මේ පින් බලයෙන් නිරෝගී සුව ලැබේවා. විශේෂයෙන් කොරෝනා රෝගී පීඩා විඳින ඩුබායි දේශයේ සිටින සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට, ලෝකේ පුරා රටවල සිටින සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ පුණ්‍ය අනුභවයෙන් දරුවන් සරණින් පිරිත් ධර්මයන්ගේ අනුභවයෙන් නිරෝගී සැප ලැබේවා. ගැබිනි මව්වරුන්ට, සිඟිති දරුවන්ට, වයෝවෘද්ධ දෙමව්පියන් ඇතුළු සියලු දෙනාටම මේ පුණ්‍ය අනුභවයෙන් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. පිරිත් ධර්මයන්ගේ අනුභවයෙන් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. රෝගයට බඳුණු හැම දෙනා වහවහ නිරෝගී වේවා, දීර්ඝායුෂ ලබත්තා. අනිකුත් සියලු දෙනා ආරක්ෂා සහිත වේවා. හැම දෙනාටම මේ බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවනින් සැනසෙන්න හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ පන්ති පූරිපඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිත්තිකාකාලික අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර. සාදු සාදු සාදු. අපි ගුරු දේවයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට වන්දනා කරමු. මාත් සමගම කියන්න. ඕකාස වන්දාමි බන්ති මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්ති ඕකාස කමාමි බන්ති ဒ ුතියම්පි ඕකාස කමාමි බන්ති තතියම්පි ඕකාස කමාමි බන්ති. සාදු සාදු සාදු. හැම දිනකට සෙත් පතනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු. සෝපත්ත්තා හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. විශ්වයි අපමුනි දුගේ
දකුණත උසවා පාසට මිහිරිසරින් කියනා කවුරුද මේ සිඟි පුතා සිහිනද පතුරුවනා මේ අප පෝසත් සමිඳුය සම්බුදු බව පතනා ලෝසත මිදිනා දුක දැක හදකා